සංඛ්‍යාත මෝචන ශිල්ප ක්‍රම භාවිතයෙන් වෙනස් කරනු ලබන්නේ. සංඛ්‍යාත මෝචනය frequency modulation. මෝර්ජනය නැත්නම් modulation. මෝර්ජනය කියලා කියන්නේ සාමාන්‍යයෙන් සංඛ්‍යාතෙන් වැඩි තරංගයක් භාවිතා කරලා සංඛ්‍යාතෙන් අඩු යම් තරංගයක් ප්‍රචාරණය කිරීම තමයි මෝර්ජනය කියලා කියන්නේ. සංඛ්‍යාතෙන් වැඩි තරංගයක් කියන්නේ එතකොට ෆ්‍රීකවන්සි එක වැඩි වේව් එකක් තියෙනවා. සංඛ්‍යාතේ වැඩි එකක් නෙවෙයි. ඒක තරංගයක් කියන්නේ. සංඛ්‍යාතේ වැඩි තරංගයක් තියෙනවා. සංඛ්‍යාතේ අඩු දත්තයක් මෙන්න මෙහෙම තියෙන දත්ත data තරංගය. ඉතින් මේක ඈතට යවන්න ඕන නම් අපි මේකේ ප්‍රවාහණය කරන්න කැරියර් සිග්නල් එක විදියට අපි පාවිච්චි කරන මේ තරංගය. එතන මේ තරංගයේ සංඛ්‍යාත මූර්ජනය කියලා කියන්නේ පුතේ මේ තරංගයේ වැඩි තැන් වැඩි ස්ථානවලට වැඩි සංඛ්‍යාත දැන් මේ අඩු ස්ථානවලින් පටන් ඉඳ වැඩි තැන් වලට යද්දී අපි drawing tool එක මේ වගේ උස තැන් කියන වැඩි සංඛ්‍යාතනේ. එතකොට මෙහෙම ඇවිල්ලා මේකේ සංඛ්‍යාතේ මේ හරියට උඩරිම වැඩි වෙනවා. නැත්නම් සංඛ්‍යාතේ වැඩි වෙලා මෙහෙම යද්දී අඩු වෙනවා. හරි? මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා නැත්නම් මම හඳලා පෙන්නන්න. මුලින් තියෙන්නේ සංඛ්‍යාතය වැඩි නේ. හැබැයි මෙහෙම මේ හරියට එද්දි සංඛ්‍යාතය අඩු වෙනවා. එතකොට මේකෙදි වෙනස් වෙන්නේ මොනවද කියලා අහනවා. මේකෙදි වෙනස් වෙනවා සංඛ්‍යාතය අනිවාර්යෙන් වෙනස් වෙනවා. කලාව නම් වෙනස් වෙන්න විදියක් නෑ පුතේ. විස්තරය හා කලාව ඉතින් කොහෙත්ම දාලා නෑනේ. විස්තරය කලාව වෙනස් වෙන්නේ නෑ. විස්තරය සංඛ්‍යාත නෑ. විස්තරය සංඛ්‍යාත. හැබැයි මේකේ තරංග ආයාමයේ යම් මට්ටමක් වෙනස් වෙනවා. සංඛ්‍යාතය වෙනස් වෙනවත් එක්කම තරංග ආයාමයේ වෙනසක් සිද්ධ වෙනවා. ඒක මෙතන කොහෙවත් නෑ. හතරවෙනි එක තමයි උත්තරේ. ඔයගොල්ලෝ දුන්න උත්තරේ හරි. ඔයගොල්ලෝ දුන්න උත්තරේ මම හිතන්නේ හතර දීලා දීපු ගොඩක් අය. හරි. මේක ප්‍රශ්නයක් නෑ. ඒක හරි. දැන් ඔයගොල්ලන්ට මම දන්නේ කලින් පේපර් එක කරලාද නැද්ද කියලා. දැන් නම් මම දකිනවා ඉතින් මට ඇත්තටම ඉතින් මට සතුටු වෙන්න පුළුවන් ඔයකින්. මොකද දැන් ඇත්තටම ඔන්ලයින් ක්ලාසස් වලින් එහෙම මම මේ ආදායමක් ලබන්න ඕනේ. ඒකට නෙවෙයි මම කරන්නේ. මම මේක පටන් ගෙන ඔයගොල්ලන්ට පොරොන්දු දෙන්න මම ට්‍රාන්ස්ලේට් කරලා දෙනවා ඉවර වෙනකම්. ඉතින් එතකොට මන් ලබන ආදායම තමයි ඔක. ඔයගොල්ලෝ හොඳ ප්‍රතිඵලයක් ගන්න පුරුදු වෙනවා නම් ඒක තමයි හොඳම දේ. හරි? මොකද ඇත්තටම මේ කියන්නේ ඊට අමතරව YouTube එකෙන් කීප දෙනෙක් YouTube එකෙන් බලලා ඉගෙන ගන්නවා. ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ ලයිව් එකට ආවත් මට කමක් නැහැ. ආශ්‍රතත් කමක් නැහැ. ඉතින් කොහොම හරි මට ඕනුනේ ඇත්තටම මේ සබ්ජෙක්ට් එක හරි විදිහට දෙන්න. ගොඩාක් අවස්ථාවල මම දකිනවා ඒක හරි විදිහට ළමයින්ට දෙන්නේ නැහැ. විශේෂයෙන්ම ප්‍රැක්ටිකල් පාර්ට් කියලා දෙන්නේ නැහැ. ටියුට් එකක් දීලා ටියුට් එක විතරක් කරවලා හරි දැන් මොන රෙඩි වෙන්න එක්සෑම්ස් ටික හරි කියලා. එහෙම යවන එකක් කරන්නේ මම ඔයගොල්ලන්ට පුළුවන් තරම් උත්සාහ කරා. ප්‍රැක්ටිකල් දෙන වෙලාවවලදී ප්‍රැක්ටිකල් දෙන්න. HTML ලියනවා නම් කෝඩ් කරලා බලන්න, Python කෝඩ් කරලා බලන්න, වැරදි උදව් කරලා ඔයගොල්ලන්ට මතක ඇති මතක තියෙනවා. මේ විදිහට ප්‍රැක්ටිකල් හැමදේම කරගන්න මම උදව් කරේ. මොකද ඔයගොල්ලන්ට ඒකෙන් ලැබෙන වාසිය මේ විභාගයෙන් ලැබෙනවට වැඩිය වැඩි. විභාගයෙන් ඔයාලට මේකේ ප්‍රතිඵලය විතරයි හම්බෙන්නේ. ප්‍රැක්ටිකල් එකෙන් ජීවිත කාලෙටම ඔයාලට දෙයක් හම්බ වෙනවා. ස්කිල් එක. ඒ ස්කිල් එක ජීවිත කාලෙම ඔයාගෙන් නැති වෙන්නේ නැහැ. විභාගයේ ප්‍රතිඵලය යම් කාලයක් විතරයි අපිට අවශ්‍ය වෙන්නේ. එතනින් එහා සුදුසුකමක් ගත්තට පස්සේ විභාග ප්‍රතිඵලය වැඩක්. උදාහරණයක් විදිහට A level ඔයාලා මොන ප්‍රතිඵලයක් ගත්තත් ඔයගොල්ලෝ උපාධියක් ගත්ත දවසට කවුරුත් A level එකේ හොයලා ඔයාලට A level එකෙන් බස්සා දෙන්නේ නැහැ. උදාට උපාධියක් තියෙනවා. උදාට PhD එකක් තියෙනකොට කවුරුත් O level A level ඒව අහන්නේ නැහැ. හරි ඒ වගේ තමයි එක්තරා මට්ටමකට විතරයි A level වැදගත් වෙන්නේ. ඉතින් ඒ වුණාට ස්කිල් එක ඔයාලට O level වලදී A level වලදී එතනින් එහාට කැම්පස් එකේදී ජොබ් එකක් කරද්දී ජීවිතේට වැදගත් වෙනවා. එහෙනම් තමයි ස්කිල් එක දෙන්න මම උත්සාහ කරේ පුළුවන් තරම්. හරි? ඉතින් පරණ වීඩියෝස් බලලා හරි ආපහු ඔයගොල්ලන්ට බැරි වුණා නම් ඒ ටික ඉගෙන ගන්න. ප්‍රැක්ටිකල්ස් ටික. ගොඩක් වටිනවා. හිතන්න එපා විභාගෙට මේවා එන්නේ නැහැ, ප්‍රැක්ටිකල් එන්නේ නැහැ නේ විභාගෙට කියලා. ඒකට ප්‍රැක්ටිකල් එන්නේ ජීවිතේ. ඉතින් ඉගෙන ගන්න පුළුවන් ප්‍රැක්ටිකල් පාර්ට් එක. පාද සඳහන් කුමන උදාහරණයක් PHP විචාරය නාමයක් සඳහා වළංගු වේද? PHP වල විශේෂත්වය තියෙනවා අනිත් ඒවා නැති විශේෂත්වයක්. සෑම විචල්යක්ම ඩොලර් ලකුණෙන් ආරම්භ වීම තමයි PHP වල තියෙන විශේෂත්වය. PHP විචල්යක් කියනකොටම මතක තියාගන්න ඕන. හැම විචල්යක්ම ඩොලර් ලකුණෙන් ආරම්භ වෙන්නේ. එහෙමනම් උත්තර හරියන්න ඕන එක්ක තුන්වෙනි එක එක්ක හතරවෙනි එක. හැබැයි තුන්වෙනි එකේ මැද ස්පේස් එකක් තියෙනවා. විචල්‍ය වල මැද ස්පේස් තිබීම කල නොහැක. විශේෂ සලකුණු භාවිතය කළ නොහැක. විශේෂ සලකුණු භාවිතය කළ නොහැක.
PHP විචල්්‍ය වල මේක හරි විචල්්‍ය නාමයක් මේකත් හරි හැබැයි PHP වලට හරියන්නේ ඩොලර් මුලට දාපු විචල්්‍ය ඉතින් 4 වෙනි උත්තරේ හරි ඔයගොල්ලෝ දීලා තියෙන උත්තර හරි 4 වෙනි උත්තරේ තමයි PHP විචල්්‍යයක් වෙන්නේ හැබැයි සාමාන්‍ය විචල්්‍යයක් නම් හරි උත්තරේ වෙන්නේ 5 සාමාන්‍ය විචල්්‍යයක් නම් හරි උත්තරේ වෙන්නේ PHP විචල්්‍යයක් ඉඳයි 4 වෙනි එක හරියයි මොකද සාමාන්‍ය විචල්්‍යයේදී ඩොලර්වත් පාවිච්චි කරන්න බෑ PHP විචල්්‍යයකදී ඩොලර් කොහොමද යොදා ගන්න වෙනවා ඒක නීතියක් දශමය 54.25ට තුල්්‍ය ද්විමය සංඛ්‍යාවක් මත 54.25ට තුල්්‍ය ඔයගොල්ලෝ දීලා තියෙන්නේ 3 වෙනි එක කියලා කීප දෙනෙක් මට අනෙත් එක පේන්නේ 3 වෙනි එක හරියද කියලා බලමු මෙතන තියෙන්නේ බිඳුවේ එකේ ඒවා එකේ ඒවා නැහැ දෙකේ ඒවා තියෙනවා හතරේ ඒවා තියෙනවා එකේ ඒවා නැහැ නේද දෙකේ ඒවා නැහැ එහෙනම් මේක අවශ්‍ය වෙන්නේ අටේ ඒවා නැහැ 16 ඒවා තියෙනවා 32 ඒවා තියෙනවා 16 32යි 48යි 48යි 4යි 52යි 1යි 50 sorry 32යි 48යි 48යි 4යි 52යි 2යි 54යි ඊට පස්සේ දශම 5 ඒවා මෙතන තියෙන්නේ එකෙන් භාගේ දශම 5යි දශම 5 ඒවා නැහැ දශම 2යි 5 ඒවා තියෙන එක. එහෙමනම් උත්තරේ වෙන්නේ 5 වෙනි එක තමයි. 32කුයි 16කුයි 48යි 48යි 6යි 54යි 54යි 2.5 කියන්නේ 3 වෙනි එක තමයි උත්තරේ වෙන්නේ. ඔයගොල්ලෝ ලියලා තියෙන උත්තරේ හරි. හරි. ඊළඟට විලාසිතා පන්ති ගැන අහලා තියෙනවා. විලාසිතා පන්ති A level වල නන් නැහැ. විලාසිතා පන්ති කරන්න ඔයාලට යන්න වෙනවා ෆැෂන් ඩිසයිනින් හරි මොකක් හරි එකකට. හැබැයි ඉතින් මොකද්ද වෙලා තියෙන්නේ? පරිවර්තනයේ තියෙන වන්ඩර්ෆුල්නස් එක නිසා විලාසිතා පන්ති CSS වල තියෙනවා කියලා ඔයාලට හිතන්න වෙනවා. නැත්නම් විලාසිතා පන්ති IT වල නැහැ. හරි. 30 31 32 30 31 කරා 30 31 විතරක් කරා 30 31 විතරක් කළා උත්තරේ වань විලාසිතා පන්තිවල පන්ති යෙදීම පිළිබඳ වළංගු දාහන්න පහත දැක්වෙන කවරක්ද කියලා අහනවා ක්ලාස් එකක් නම් අපි පටන් ගන්න ඕන ඔයගොල්ලන්ට මතක ඇති ක්ලාස් එකක් අපි පටන් ගන්නේ ඩොට් එකකින් එතකොට my class පළවෙනි එක තමයි හරි උත්තරේ වෙන්නේ ඔයගොල්ලෝ දීලා තියෙන්නේ මොකද්ද 30ට 1 ලස්සින්දු ජයනි හරි 30ට 1 එන්නේ ඒක හරි my class classes පටන් ගන්නේ ඩොට් එකකින් කියන එක ඔයාලා දැනගත්තා ඊට පස්සේ color blue font family serif font families කියලා කියන්නේ serif sans serif කියලා දෙකක් තියෙනවා serif කියලා කියන්නේ හැඩ තියෙන font අකුරු වල හැඩක් තියෙනවා නම් චිත්‍රයම අඳිනවා නම් ඔයගොල්ලෝ දන්නවා අකුරු වල හැඩ තියලා අඳිනවා නම් අපි කියන serif font කියලා sans serif කියලා කියන්නේ font එකේ හැඩ නැත්තම් හරි මම මේක පෙන්නන්නම් image එකකින් ඔයාලට වඩා පැහැදිලි වෙයි එතකොට serif sans serif කියලා font වර්ග දෙකක් තියෙනවා. ඒ ඕනම font ගොඩාක් තියෙනවා. font ගොඩක් තියෙන එකේ serif or sans serif කියලා කියන්නේ මේ තියෙන්නේ. serif font එකේදී අකුරේ අග එහෙම අගවල් හැඩ කරලා තියෙන serif font එකකදී sans serif font එකකදී අකුරේ අග හැඩ කරන්නේ නැහැ. ඒ පළලින්ම මේ විදිහට මේ මෙතනක් තියෙන එහෙමනේ මේ තියෙන serif font එක මේ තියෙන්නේ මේ පැත්තේ sans serif no serif කියලා කියනවා sans serif. එතකොට මේ font වර්ග ගොඩක් තියෙනවා. ඒ font වර්ග ගොඩ අතරේ serif සහ sans serif තමයි font වර්ග දෙක. හරි serif කියන්නේ හැඩ කරන sans serif කියන්නේ හැඩ කරන්නේ නැති. එතකොට මේ තියෙන්නේ ඒත් ඒ වගේ. මේකේ මේ serif font එක මේ තියෙන sans serif font එක. එතකොට ඒ වගේ font ඕන එකක් ගත්තම දැන් අපි මෙතන font selection එකට ගියාම මෙතනක් තියෙනවා font serif font උයි sans serif font. හරි දැන් මේ courier කියලා කියන්නේ sans serif. හැබැයි bookman all style කියන්නේ ඒක serif. පේනවනේ. ඒකේ අකුර හැඩ වෙලා තියෙන අග. courier එකේ හැම courier එකක් තියෙනවා නේද? courier එකෙත් තියෙනවා. නෑනේ. courier එකෙත් තියෙනවා. courier එකෙත් තියෙනවා. sorry courier එකෙත් තියෙනවා. හැබැයි Arial වගේ ගියාම Arial කියන font එක සාමාන්‍යයෙන් sans serif වෙන්නේ බලන්න. Arial කියන font එකේ මේ තියෙන අකුරේ අග හැඩ නැහැ. එහෙම නෑ.
ඒක sans serif. හැබැයි bookman all style serif. courier serif. එතකොට තව book antique ඔය එක එක ඒවා තියෙනවා. ඒවා serif. මේවා serif. මේවා serif. Adobe Arabic serif. ගොඩක් font එන්නේ serif. sans serif font අඩුයි. sans serif font තමයි උනට ලස්සන. අග හැඩයක් නැතුව නිකන් මේ වගේම තියෙන මේ AI Bayan කියලා තියෙනවා ඒක sans serif. හරි. එතකොට මම හිතනවා serif sans serif තේරුම් ගන්න නැති කියලා. එතකොට ක්ලාස් එකක් දෙන්නේ dot එකකින්. dot එකකින් තමයි අපි ක්ලාස් select එකක් දෙන්නේ. ඒක දෙන එක ඕන තැනක අපිට apply කරන්න පුළුවන්. ඒක අපි ඉගෙන ගත්තා. හරි. ඕන නම් HTML එකකින් ටග් ගාලා ලියලත් බලමු. හරි මේ තියෙන සාමාන්‍ය page එකක්. HTML page එකේ අපිට class එකක් ලියන්න ඕන නම් CSS අපිට style tag එක දාන්න පුළුවන්. style tag එක දාලා අපිට class එක ලියන්න පුළුවන්. style tag එක ඇතුලේ අපි ලියන්න ඕන my class කියලා ලියන්න මම. ඊට පස්සේ ඒකට අදාළ style එක දෙන්න පුළුවන්. ඒකේ සංගලවරන්න ඇතුලේ මම ලියනවා color red කියලා. ඒ වගේම තව මම කියනවා font family එක serif ද sans serif ද කියලා දෙන්න පුළුවන්. නැත්නම් font එකේ වර්ග දෙන්න පුළුවන්. Verdana ඒ වගේම text align center සහ අපි තව feature එකක් දෙමු. border එකක් දෙමු. border මම border එක දෙනවා එක පැත්තක් 1 pixel අනිත් පැත්ත 10 pixel විදිහට border size දෙක. ඊළඟට border style solid border එකක් දෙන්න. solid border එකක්. border color පුත් දෙන්න. border color green color දෙන්නකෝ. හරි මේ විදිහට අපිට class එකක් define කරන්න පුළුවන්. class එක ඕනම තැනකට apply කරන්න පුළුවන්. මම paragraph කීපයක් දාන්නම්. hello this is sample. හරි මේ වගේ paragraph කීපයක් div කීපයක් headings කීපයක් විදිහට අපිට අත්දොත් හරි දැන් අපිට paragraph කීපයක් තියෙනවා. ඉතින් මේ paragraph කීපයකින් මම headings උත් කීපයක් හදා ගන්න. මොකද class එක ඕන තැනකට අපිට apply කරන්න පුළුවන්. ඒක තැනක් නොතැනක් නැහැ. heading එකක් තියෙනවා කියමු h2 this is heading. ඒ වගේම තව වෙන මොන හරි tag එකක් දාමුකෝ tag එකක් href equal link එකක් hash nowhere කියලා දාන්න කොහෙටවත් යන්නේ නැති link එකක්. හරි මේ විදිහට අපි page එකක් හැදුවොත් මම මේ page එක save කරනවා desktop එකේ. save as desktop page.html save. ඒක මම open කරන්න. page.html හරි open කරාම මේ විදිහට open වෙනවා. දැනට කිසිම style එකක් නැහැ. style එක මට apply කරන්න ඕන නිසා මම මෙතනින් මේකෙන් class කීපයකට apply කරනවා. මෙතන මම දෙනවා මේකේ class එක සමානයි කියලා. class එකේ නම my class space මොකුත් නොතිය class එකේ නම dot තියන්න ඕනෙත් නැහැ. my class කියලා දුන්නම ඇති. ඒක දුන්නට පස්සේ මෙතන ඔන්න hello this is a sample කියන එක apply වෙනවා. border color කොහොමද මෙහෙම ඕනේ. border color green ඇවිල්ලා තියෙන red මොකක්ද ඒ අවුල්. මෙතන color red එක මම හිතන්නේ color red එක apply වෙන්නේ නැත්තේ. border color border border size කියන එක දාන්න. border width දැන් නම් border width එක apply වුණා. 1 pixel මේ පැත්තේ උඩ පල්ලෙහා 1 pixel දෙපැත්තේ 10 pixel. border style හරි border color එකට මොකක්ද උනේ කියන එක තමයි ප්‍රශ්නේ. hash red green blue මම කෝඩ් එකක් දීලා හරි ඒක apply වෙනවා නේද. green කියන එක recognize කරේ නැහැ. color code එකක් විදිහට දුන්නම recognize කරා. ඔයාලට පේනවා. ඉතින් borders හතර පැත්තටම දෙන්න පුළුවන්. හරි 1යි 10යි 40යි
px ci px කියලා දෙමු හතර පැත්තට. මේ කියන්නේ ඔරලෝසුවේ කටු කරකැන විදියට. top right bottom left. එතකොට top board එක 1 pixel, right board එක 10 pixel, bottom board එක 40 pixel, left board එක 100 pixels. එතකොට මේ වගේ එකක් තමයි ඉන්නේ. top board එක 1 pixel, ඊළඟට 10 pixel, පල්ලයට 40 pixel, මේ පැත්තෙන් 100 pixels. top right bottom left TRBL. TRBL තමයි පිළිවෙලට දුන්නොත්. එතකොට මේ අර box model එක කියලා කියනවනේ. CSS වල තියෙන box model එක. වටේට තියෙන top right bottom left borders වලට. පිළිවෙලට අපිට දෙන්න පුළුවන්. එතකොට ඕන මෙහෙම border style එකත් solid දීලා එක පැත්තකට අනිත් පැත්තට dash අනිත් පැත්තට එහෙම දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් තව short notation එකක් තමයි දෙපැත්තට එකක් දීලා උඩටයි පල්ලයටයි 1 pixel දෙපැත්තට 100 pixel. එකල දෙකයි දෙන්නේ එහෙම දුන්නොත්. හතරම දෙන්නත් පුළුවන් නැත්නම් මේ විදිහට දෙන්නත් පුළුවන්. මෙහෙම දුන්නොත් උඩයි පල්ලයි එක පාටක් දෙපැත්ත තව පාටක්. හරි. එහෙම දෙන්නත් බෑ short notation එක. එහෙම නැතු එකක් විතරක් දුන්නොත් වටේට මේ බෝඩ් එක තමයි apply. border with 1 pixel දුන්නොත් හතර වටේට මේ බෝඩ් එක. හරි මේ box model එක පාවිච්චි කරන හැටිත් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. හරි මම මේක දෙපැත්තට දීලා ඊළඟට මම මේ විදිහ එකක් කරනවා border radius. border radius කියන්නේ වක්‍රතාවය. එතකොට ඒකත් දෙන්න පුළුවන් මට 15 pixels කියලා දුන්නොත් හතර වටේම pixel 15කින් වක්‍ර වෙනවා. ඒතර මේ වගේ round ගතියක් එනවා. capsule එකක් වගේ මොකද round ගතියක්. text align center ඉඳන් තමයි method එක. හරි. ඉතින් එහෙම නැතුව මට ඒකත් දෙන්න පුළුවන් හතර පැත්තට. 15 pixel 50 pixels කියලා දුන්නොත් එතකොට දෙවිදිහක් ඔන්න. දැන් පොඩ ඇද ගහිලා තියෙන්නේ. මේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ 15යි මේ පැත්තට 50ක් ඇවිල්ලා. ඒකත් හතර පැත්තට හතරක් දෙන්න. 80 pixels 0 pixels. හතර පැත්තට හතර විදිය. එතකොට මෙතන 50 මේ එතකොට top right bottom left තමයි. top right bottom left විදියට තමයි apply වෙන්නේ. හරි. ඉතින් ඔය වගේ අපිට මේක apply කරන්න පුළුවන්. 15 pixel radius එකක් දාම අපි width එකකුත් ඕනනම් දෙමු මේකට. මේකේ width එක ගමු 400 pixels විතර. එතකොට ඒකේ width එකත් අඩු වෙලා මේ වගේ පේනවා. හරි. එතකොට දැන් මේ දාපු class එකනේ මේ my class නේ. මේ my class ඕන තැනකට දාගන්න පුළුවන් පුතේ. මේ my class දාගන්න පුළුවන් මෙතන heading එකට උනත්. ප්‍රශ්නයක් නැහැ කිසිම අවුලක් නැතුව heading එකත් ඔය විදිහට පේන්න ගන්නවා. එකම දේ heading එකේ style එකත් heading එකේ තියෙනවා. heading එකත් කොහොමද bold වෙලා ලොකු වෙලානේ තියෙන්නේ. ඒකත් තියෙද්දි my class එකේ style එකත් එකට apply වෙනවා. link එකට දැම්මොත් link එකටත් ඒක apply වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. link එකට දැම්මම හැබැයි link එකේ style එකක් තියාගන්න ගමන් තමයි link එකට apply වෙන්නේ. හරි. තුනට තුන් විදිහට apply වෙනවා වගේ පේයි. හැබැයි ඒගොල්ලන්ගේ තියෙන style එකත් එක්ක තමයි මේ අලුත් style එක ඇතුළත් වෙන්නේ. හරි. දැන් class styles තේරුණානේ. inline style ඕන නම් ඒ කියන්නේ මේකටම style එකක් දෙන්න ඕන නම් අපි කියනවා inline. එතනම දෙන්න පුළුවන් style attribute එක දීලා දැන් මේ යටින් ඉරක් වැදිලා තියෙනවනේ මේක. ඒක අයින් කරන්න ඕන. එහෙමනම් text decoration ඉතින් කියන්න පුළුවන් none. එතකොට යට ඉර අයින් වෙලා යනවා. text decoration none. ඊට පස්සේ ටික වටේට padding එකක් දෙන්න ඕන. gap එකක් දෙන්න ඕන. දැන් මේවා කියන්නේ inline style. padding 20 pixel. එතකොට හතර වටේටම පොඩි gap එකක් එනවා 20ක pixel 20ක් නේ. නැකනේ වටේට පුංචි gap එකක් වෙන මේක ලොකුට. දැන් මේ නිකන් බටන් එකක් වගේ. හරි. බටන් එකක් වගේ තියෙද්දි මේක උඩට යනකොට මොකක් හරි එකක් වෙන්න ඕන. හරි මම දෙනවා මෙහෙම dot my class. හරි නැත්නම් a වල my class. a කියන tag එකේ my class a කියන tag select එකට my class apply වුණාම ඒක උඩට ගියාම whoever එතන අපි colon එකක් දාලා කියන pseudo class එකක් whoever. ඒ කියන්නේ a කියන tag එකට my class apply වුණාම ඒක උඩට ගියාම cursor එක pointer එකක් විදියට පෙන්වන්න. ඒ වගේම මේකේ අර color එකක් දුන්නනේ අපි මොනවාද මේවට border color එක. ඒ border color එක මම පොඩ්ඩක් වෙනස් කරලා පෙන්නනවා. border color එක red green blue නේ තිබේ. ඒකේ green ගතිය මම චුට්ටක් වැඩි කරන්නම්. AC වගේ ප්‍රමාණය. green දැම්මම පොඩි green ගතියක් එනවා සේ. දැන් බලන්න වෙන්නේ මොකද්ද කියලා. දැන් මේ දෙක උඩට ගියාට මුකුත් එහෙම වෙන්නේ නැහැ. හැබැයි මේක උඩට ගියාම දැක්කද cursor එක ටිකක් බටන් එකක් වගේ ඇවිල්ලා දෙපැත්ත දෙක
කොළ පාට වෙනවා. ඒ කියන්නේ බෝඩ් එක කොළ පාට වෙනවා. එතකොට අපිට පේන්නේ දෙපැත්ත කොළ පාට වෙනවා. ඒවට අපි කියන සූඩෝ ක්ලාසස් කියලා. A කියන දැන් ඒක දෙන්නේ මෙහෙමයි. A කියන ටැග් එකේ එතකොට ටැග් සිලෙක්ට් එක. A කියන ටැග් එකේ my class කියන ක්ලාස් එක, ඒ කියන්නේ A වලට my class apply වුණොත් ඒක hover ඒක උඩට ගියොත් mouse එක අරගෙන ගියොත් cursor එක point එකක් වෙන්නේ. බෝඩ් එක මෙහෙම වෙන්න කියලා දෙන්න පුළුවන්. ඊට අමතරව ඕනනම් බෝඩ රේඩියස් එක හරි width එක හරි නැත්නම් ඕනනම් padding එක පොඩ්ඩක් අඩු කරලා පොඩි animation එකක් දෙන්නත් පුළුවන්. තියෙන්නේ padding 20 pixel නේ, මම padding 15 pixel කරාම පොඩි shrink එකක් වෙනවා. ඒ කියන්නේ පොඩ්ඩක් ඇකිලෙන ගතියක් එයි. දැන් උඩට යමු. මේක උඩට ගියාම apply වෙන්නේ නැද්ද? padding 15 pixels save apply වෙන්නේ. inline එක ප්‍රබලයි. හරි inline එක ප්‍රබලයි, ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. inline එක ප්‍රබලයි, inline එක තමයි apply වෙන්නේ 20 pixels දීලා තියෙන හින්දා. හරි ඒතකොට මේ වගේ එකක් inline එකෙන් override කරන්න චුට්ටක් අමාරුයි. මේක padding දීලා තිබ්බේ නැත්තම් කියලා හිතමුකෝ. මේකට padding දීලා තිබ්බේ නැතුව මෙතන padding දීලා තිබ්බොත්. padding 10 pixel. ඒ වගේ වෙලාවකට මෙතනින් pixel 15 දෙන්න පුළුවන්. මොකද මෙතන දීලා නැහැ. දැන් 10 තියෙන එක 15 කරන්න කියලා කියන්නේ. තියෙන්නේ මෙහෙම 10 එක 15 වෙනවා. දැන් ටිකක් ලොකු වෙනවා වටේ. හරි ඔය වගේ animations හරි මොනවා හරි add කරන්න අපිට ඕනම් පුළුවන්. screenshot එකක් දාගෙන ඕනම් තනියෙන් practice කරලා බලන්න පුතේ. screenshot එකක් දාගෙන තනියෙන් පොඩ්ඩක් practice කරලා බලන්න මේ වගේ දේවල් දීලා. උගලන්ට ආසයි හිතෙන්නත් ඕන හරි නම් කරන්න. ඉතින් එහෙම හිතෙන්නෙම නැත්තම් කමන්නේ. cute එක කරලා නිකන්. හරිද? screenshot එකක් දාගත්තොත්. හරිද ජයනි? හරි ඊළඟ එකට යමු. එහෙමනම් පළවෙනි එක තමයි උත්තරය වෙන්නේ. HTML ෆෝරම් වල get සහ post විධික්‍රම පිළිබඳ අසත්‍ය වන්නේ පහත කවරක්ද කියලා අහලා තියෙනවා. අසත්‍ය වන්නේ HTML ෆෝරම් වල get සහ post විධික්‍රම පිළිබඳ අසත්‍ය වන්නේ. විධික්‍රම දෙකම සේවා යෝජක වෙතින් සේවා දායක වෙත දත්ත යැවීමට භාවිතා වේ. ඔව් යෝජක දත්ත දායක වෙත යැවීමටයි භාවිතා කරන්නේ. ඒක සත්‍යයි. get විධික්‍රමය මගින් post විධික්‍රමයට වඩා කාර්යක්ෂම වේ කියන එක හරි. වැරද්දක්. get විධික්‍රමයේ සංවේදී යැවීමට වඩා සුදුසු නැහැ. get නෙවෙයි හොඳ post තමයි හොඳ. එහෙනම් 31 වෙනි එකට 3 වෙනි එකයි උත්තරේ වෙන්නේ. ඔයාලා වල තියෙන්නේ කොහොමද? 3. හරි. post විධික්‍රමයේ දත්තවල ප්‍රමාණය පිළිබඳ සීමාවක් නැත. ඔව්. එහෙම විශේෂ සීමාවක් පනවන්නේ. අරක නම් තියෙනවා characters ගාන 2048ක් වගේ limit එකක් තියෙනවා. post ආයතනපත පොත් යොමු bookmark කරලා නැහැ. post ආයතනයක් අපිට save කරලා තියාගන්න බෑ. get එකක් bookmark කරන්න පුළුවන්. post එකක් bookmark කරන්න බෑ. bookmark කරනවා කියන්නේ මතක තියාගන්න අපිට මේක save කරගන්න පුළුවන්. දැන් මෙතන යන එක මතක තියාගන්න save කරගන්න පුළුවන්. ඒක අපිට bookmark කරන්න පුළුවන්. control එකයි D එකයි මට මතක විදිහට control B වෙන්න ඕන. මෙතන bookmarks වලට ගිහලා අපිට save කරගන්න පුළුවන්. හරි. එතකොට ආයෙ අපිට ඕන වුණොත් මේ වෙබ්සයිට් එකට යන්න පුළුවන් bookmarks එක select කරලා. හැබැයි post එක නම් එහෙම බෑ. 31 වෙනි එක අපි 31 වෙනි එක data information ගැන අහලා තියෙන්නේ. 32 33 දෙකක් කරන්න 31 33 දෙකක් කරන්න 33 ටිකක් අලුත් එකක් ඒකත් මම කියලා දෙන්න 32 33 කිසියම් මෙහෙවරක සිද්ධි පහත තොරතුරු අගය කාල සීමාව වෙනස් වන ආකාරයට රූපවාහිනියේ රූපවාහිනිය සටහනේ පෙන්වා ඇත. සමස්ත මෙහෙවරෙහි තොරතුරු විශේෂයෙන්ම එක් සිද්ධි සිදුවන අවස්ථා මාර්ගගතව තත්ත්ව කාලීනව ඉදිරිපත් කරන ලදී. ඒතර අගය කාලයත් එක්ක අඩු වෙනවා කියලා පෙන්වලා තියෙනවා. ඉහත මෙහෙවර පිළිබඳ පහත වගන්ත සලකන PQR සිද්ධි ප්‍රමාණ තොරතුරු පිළිබඳ සම්මන රීතියට අනුකූල වේ. PQR පමණක් නෑ මේවත් අනුකූලයි. ST ඔක්කොම S සිද්ධියට වැඩි ඉල්ලුමක් ඇති අතර එයට වැඩිම තාක්ෂණික සම්පත් වලින් පහසුකම් සැලසීම අවශ්‍ය වේ.
S සිද්ධියට වැඩි ඉල්ලුමක් ඇති අතර එයාට වැඩිම තාක්ෂණික සම්පත් වලින් පහසුකම් සැලසීම අවශ්‍ය වේ. එහෙමම කියන්න බෑ ඉල්ලුම නම් වැඩි. ඉල්ලුම නම් වැඩි. ඊළඟට කිසියම් සිද්ධියකට අදාළ තොරතුරු පිළිබඳ අගය එම සිද්ධියේ තොරතුරු වලට ඇති ඉල්ලුම් මත හේතු සහගතව නිශ්චය කළ හැකියි. කිසියම් සිද්ධියක තොරතුරු පිළිබඳ අගය කිසියම් සිද්ධියක තොරතුරු පිළිබඳ අගය එම සිද්ධියේ තොරතුරු වලට ඇති ඉල්ලුම් මත හේතු සහගතව නිශ්චය කළ හැකියි. ඔය එක කරන්න පුළුවන්. උත්තරේ විදිහට ඔයගොල්ලෝ දුන්නේ මොකද්ද? උත්තරේ විදිහට ඔයගොල්ලෝ සිලෙක්ට් කරලා තියෙන්නේ 32 4. හතර නෙවෙයි නේද? 32ට ඇයි දෙන්නම හතර දුන්නේ? PQR සිද්ධි පමණක් තොරතුරු පිළිබඳ සන්නමය රීතියට අනුකූල වේ. ඇයි ST? තොරතුරු නිෂ්පාදනවල අවස්ථාවේ උපරිමාගේ පවතින අතර කාලයත් සමග එහි අගය අඩු වේ. ST ගන්න පුළුවන්. ඇයි ST ගත්තේ නැත්තේ ජයන්? හේතුවක් තිබ්බද ST නොගන්න? වැඩි අගයක් තියෙනවා කාලයත් එක්ක ඒක අඩු වෙනවා. STත් හරියනේ. නේද? යයනි ඒකේ අහලා තියෙන්නේ වළංගු වන එකනේ. ඉතින් ඒක නිසා BC කියලා උත්තරේ ගත්තේ. පොඩෙන් වළංගු වනද නොවනද? ඉහට වගන්ති වලින් වළංගු වේද කියලා අහන්නේ. මෙහෙවරට ඉහත සමත කවර වගන්තියක් වළංගු වේදනේ අහන්නේ. ඒ හරියවනේ අහන්නේ. නේද? හරියවනේ අහන්නේ. වළංගු වේදනේ අහන්නේ. වළංගු නොවේද නෙවෙයි වළංගු වේද. වළංගු වේද කියලා අහුවම ඒ ගන්න බෑ අපිට. ඒතර ඒ තියෙන උත්තර ඔක්කොම හරි. PQR සිද්ධි පමණක් තොරතුරු සම්බන්ධ සන්නමය රීතියට අනුකූල වේ නෙවෙයි PQR ST අපහම අනුකූලයි. ඒතර S සිද්ධියට වැඩි ඉල්ලුමක් ඇති අතර එය වැඩිම තාක්ෂණික සම්පත් වලින් පහසුකම් සැකසීම අවශ්‍ය වේ කියලා කියන්න බෑ. හරි. එතකොට මොකද වැඩි ඉල්ලුමක් තිබ්බට ඒකට වැඩිම තාක්ෂණික එහෙම දෙන්න ඕනද කියලා කියන්නේ මේක ප්‍රමාණවත්. එහෙනම් C විතරයි ගන්න වෙන්නේ. දෙක තමයි උත්තරේ වෙන්නේ. මේ වගේ එකකදී. C විතරයි ගන්න වෙන්නේ. ඒ තියෙන උත්තර ඔක්කොම වැරදි. මොකද PQR විතරක් නෙමෙයි ST ත් එනවා. ලසින්දු මොකක් කර හේතුවක් තිබ්බද එහෙම ගන්න? ලසින්දු ST නොගන්න හේතුවක් තිබ්බද? වළංගු එක නැස අහන්න එක. ඒක ගන්න බෑනේ නේද? වළංගු නේද මේ PQR එකයි කොහමත් අර ST එකත් මේ සරණමයකට අයත් වෙනවනේ. අයත් වෙනවා. ඔව්. ඒ හින්දා ඒක ගන්න බෑනේ. ඒක ගන්න බෑ. ඒක ගන්න බෑ. එතකොට මේ B එකේ අර දැන් S වල අගය වැඩි කියලානේ තියෙන්නේ. ඔව්. එතකොට ඒක ගන්න පුළුවන් නෑ. S එක මේක B ගන්නත් බෑනේ. S සිද්ධියට වැඩි මිල්ලුමක් ඇති කියන එක තේරෙනවා. හැබැයි තාක්ෂණික සම්පත් වලින් පහසුකම් සැලසන්න ඕනද කියන එක මේකෙන් හොයන්න බෑ. නේද? ඉල්ලුම වැඩි හින්දානේ අගය වැඩි. අගය මේ වැඩිනේ. ඉල්ලුම වැඩි. හැබැයි ඒක උනාට ඒකට සමහරට ඉල්ලුම වැඩි වුණාට සම්පත් වලින් පහසුකම් සපයන්න ඕනද නැද්ද කියලා කියන්න බෑනේ ඒක නේද? එහෙම කියන්න පුළුවන්. දැන් ඉල්ලීම වැඩි කියලා. හරි මෙහෙම කරනවා. දැන් මැණිකක් අපි හිතමු මැණිකක් පාරේ තිබිලා හම්බ වෙනවා. පාරේ තිබිලා හම්බ වෙනවා. නිකන් වැටලා තිබිලා හම්බ වෙනවා. ඉල්ලීම වැඩිනේ. හැබැයි ඉල්ලීම වැඩි කියලා ඒකට මහ ලොකු පහසුකම් ගොඩක් ඕන උන්නේ නැහැ. පාරේ තිබිලා නම් ඉල්ලීම වැඩි හැම එකම එහෙම වෙන්නේ නැහැ. පහසුකම් දෙන්න ඕනේ නේද? C පමණයි මේකට ගන්න වෙන්නේ. හරි C විතරයි මෙතන. ඒ කියන්නේ වළංගු වගන්තියක් වළංගු වේද කියලා. ඉහත මේවර සම්බන්ධ ඉහත කවර වගන්තියක් වළංගු වේද කියලා නේද? වළංගු වෙන්නේ C විතරයි. හරි. ඉතින් අනිත් ඒවා ගන්න අමාරුයි. සබාදහමෙන් පෙළඹෙන පරිගණකරණය nature inspired computing මේක ගැන ටිකක් වැඩිපුර කතා කරන්න ඕන පුතේ. ඒ හින්දා මම මේක ලබන සතියට තියනවා. අපි ටිකක් වැඩිපුර කතා කරන්න ඕන හින්දා මම මේක ලබන සතියට තියනවා. 33න් පටන්ගෙන ලබන සතියේ ටික කතා කරගෙන යමු. 33 34 ඔයාලට පුළුවන් නම් පේපර් එක කරගෙන ඉන්න. එතකොට ඉක්මනට අපිට ඉවර කරන්න පුළුවන් ලබන සතියේ මේ පේපර් එක.
ඒකල ඊළඟ පේපර් එකට යන්න පුළුවන්. පුළුවන් නම් මේක කරගෙන එන්න 33න් එහාට ප්‍රශ්න ටික. හරි. එහෙමනම් මම අදට නවත්තනවා මෙතනින්. ටිකක් කලින් නවත්තනවාද? 33න් එහාට ප්‍රශ්න ටික අපි ලබන සතියේ කතා කරමු. හැමෝටම සුබ දවසක්. සුබ රාත්‍රියක්. good night. අයිබෝන් සර්. Bye bye.